නමදිමි සමදා සුගත මුනිදා ජීවිතය මුනි සඳුට පුදමින් නමදිමි සමදා දහම් දිනිදා ජීවිතය ධර්මයට පුදමින් නමදිමි සමදා සංගුන් පහදා සංගරුවන වෙත දිවිය පුදමින් නමදිමි සමදා රතන ත්‍රිවිධා තිසරණය වෙත දිවිය පුදමින් සාදු සාදු සාදු. සදහැති පින්නතුනි, අද දවසේත් අප මේ උත්සාහ කරන්නේ පින්නැති ඔබ හැමදෙනාටම බුදු පියාණන් වහන්සේ නිවීම වෙනුවෙන්, සැනසීම වෙනුවෙන්, සදාකාලික සතුටටපත් වීමක් වෙනුවෙන් පෙන්වා වදාළ පැහැදිලි නිර්වුල් මඟ පිළිබඳව සාකච්ඡා කරන්න, හෙලිපෙහෙලි කරන්න, ඒ වගේම ඒ පිළිබඳව හොඳ අදහසක් ඇති කරලා, හොඳ උනන්දුවක් ඇති කරලා ඒ තුලින් පින්වත් ඔබ හැමදෙනාම නිවෙන සැනසෙන මාවතට යොමු කර ගනිමින් නිවෙන්නට සැනසෙන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා දෙමින් ඔබට බුදුරජාණන් වහන්සේ යම් සැනසීමක් වින්දද, බුදුරජාණන් වහන්සේ යම් සෝයක් වින්දද, යම් වූ මහා කර්කශ පීඩාකාරී දුම්නස් සහගත ස්වභාවයකින්වත් මිදිලා සුවපත් වූ පාරාදීසයක සුවපහසු බව වින්දද, අන්නේ සුවපහසු පාරාදීසයට ඔබව කැඳගෙන යන්නට ඒ මාවත ක්‍රමානුකූලව විවර කර දෙමින්, පැහැදිලි කර දෙමින්, ඒ මාවතේ තියෙන ස්වභාවය ඔබට වටහා දෙමින් ඒ පාරාදීසයට යන මග හෙලිපෙහෙලි කරන්නයි අපි මේ කාලය පාවිච්චි කරන්නේ. අද දවසේ මේ දේශනය යම් වූ සුවිශේෂී කාරණාවක් වෙනුවෙන් වෙන් කරගන්නට මම කල්පනා කළා. අද දවස ඔබට අතිශයින් වැදගත් වේවි. ඒ වෙන යමක් උදෙසා නෙවෙයි. තියෙනවා පින්නතුනේ යමක් ඔබට निराකරණය කරගන්නට. තියෙනවා පින්නතුනේ යමක් ඔබට පැහැදිලි කරගන්නට. හැබෑවටම ලෞකික ධර්මයන් සම්බන්ධයෙන් පැටලිලා වික්ෂිප්ත වෙලා හිටපු ඔබ ලෝක ධර්මයන් එක්ක පැටලිලා අවුල් වෙලා හිටපු ඔබ ඒ ලෝකෙන් මිදෙන්නට සොයන සනසිලිදායක මාවත සොයන්නට උත්සාහ කරන මේ ධර්ම මාර්ගය සම්බන්ධයෙන්ද යම් යම් වූ පැටලිල් සහගත ස්වභාවයන් තුල පවතින බවක් පෙනෙන්නට තිබෙනවා. ඒක හරි පුදුම දෙයක්. අවුලක් ලෙහා ගැනීම උදෙසා පාවිච්චි කරන ක්‍රමවේදය ඇතුළත් අවුලක් තියෙනවා නම් මොහොතක් හිතන්න ඔබ. යම් වූ අවුල් සහගත බවක් තියෙනවා. ඔබට අවශ්‍යයි ඒ අවුල් සහගත බව ලෙහාගෙන निराउल වෙන්න. निराउल වීම උදෙසා ඔබ ගන්න උත්සාහය
නිර්වුල් වීම උදෙසා ඔබ සිදු කරන ප්‍රතිපදාව තුලත් ඔබ අවුල් වෙලා නම් අවුලෙන් අවුලටපත් වෙනවා. අන්තෝ ජටා බහි ජටා. ඇතුළත් පිටත් දෙකම ගැට සහිත ඇතුල් අවුල් සහගත සහිත ස්වභාවයකටපත් වෙනවා. ඒ නිසා බොහොම කරුණාවෙන් මම උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා බොහොම පුළුල් පින්නතුනේ. උන්වහන්සේගේ අවබෝධය මහා සාගරය වගේ. උන්වහන්සේගේ ප්‍රඥාවේ ස්වභාවය අවබෝධයේ ස්වභාවයට උපමා කරන්න මේ විශ්වය තුල උපමාවක් නැති තරම්. ඒ නිසා දැන් සින්සපා වගේ සූත්‍ර දේශනාවන් පිළිබඳව විමසලා බලනකොට අපිට තේරෙනවා බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී හස්තයට සින්සපා වනේ මේ වැටිලා තිබිච්ච කොළ ටිකක් ශ්‍රී හස්තයට අරගෙන අහනවා පින්නති ආනන්ද මගේ මේ අතේ තියෙන කොළ ටිකද මේ ඇටේරියා වනයේ තියෙන කොළ ටිකද වැඩි කියලා. ස්වාමීනි ඔබ වහන්සේගේ අතේ තියෙන ස්වල්පයයි. ඒ වගේ මේ ඇටේරියා වනයේ පුරාවටම තියෙන කොළ අප්‍රමාණයි. එහෙමනම් දැනගන්නට ආනන්ද එහෙමනම් දැනගන්නට පින්නතුනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය මේ අතේ තියෙන කොළ ටික වගේ. හැබැයි පින්නතුනේ තථාගතයන් වහන්සේගේ අවබෝධය මේ ඇටේරියා වනය වගේ. ඒ නිසා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධයට සීමා මායින් නැහැ. ඇටේරියා වනය වගේ කියන එකත් ඒක ඒ තරම්ම වෙන්නට තියෙන උපරිම උදාහරණයක් මිසක් ඒට සාධාරණ නැහැ. නමුත් උපමා විදිහට පමණක් ගන්නට වෙන්නේ. ඒ නිසා බලන්නට සිතන්නට කල්පනා කරන්නට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය මොනතරම්ද මහා සාගරය වගේ මහා පොළොව වගේ සිංහරාජ වනාන්තරයේ තියෙන මහා වෘක්ෂවල පත්‍ර වගේ ඇමසන් වනයේ තියෙන මහා වනාන්තරය වගේ වාලුකා කාන්තාරයේ තියෙන වැලි වගේ එපමණටම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය පළල් ගැඹුරුයි ඉහළයි. එවැනි ස්වභාවයක අවබෝධයක් සහිත බුදුරජාණන් වහන්සේ නමකට පුංචි කාලයක් ලැබෙනවා දහම් දෙසන්න. 45 වසක්. ඒ අවුරුදු 45 පුරාවටම උන්වහන්සේ උපරිම කාලයක් දහම් දෙසන්න පාවිච්චි කරනවා. දවසට පැය දෙකක් වගේ පුංචි කාලයක් සැතපීලා. එහෙම උපරිම කාලය ගත කරලා ධර්ම දේශනා කරලත් මේ දෙව් මිනිසුන්ගේ ප්‍රඥාවේ ස්වභාවයත් එක්ක උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ උන්වහන්සේගේ පරිපූර්ණ අවබෝධයම දේශනා කරන්නේ නැහැ. එහෙම දේශනා කරන්නට අවශ්‍ය වෙන්නේත් නැහැ. එහෙම දේශනා කළාට ඒක තේරෙන්නේත් නැහැ. ඒ තරම් මහ පළල් ඒ තරම් මහ ගැඹුරු අවබෝධයක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය. හැබැයි පින්නතුනේ උන්වහන්සේගේ අවබෝධය එපමණ වුණත් උන්වහන්සේ ශ්‍රාවකයාට ගුරු මුස්ටි රහිතව
දැනගත යුතු සියල්ල මනාකොට निराවුල්ව පැහැදිලිව දේශනා කරනවා. නිවන උදෙසා අවශ්‍ය සියල්ල, නිවීම උදෙසා අවශ්‍ය සියල්ල, නිබ්බාණය උදෙසා අවශ්‍ය සියල්ල, සනසීම උදෙසා අවශ්‍ය කරන සියල්ල උන්වහන්සේ මනාකොට මුල මැද අග කලනකොට පැහැදිලිව निराවුල්ව දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අවබෝධයට පත්වීම උදෙසා අවශ්‍ය කරන ඒ මනාකොට වූ සුපිරිසුදු වූ දහම් මඟ විවර කර අවසానයි. මම මේ ආරම්භයේදී සින්සපා සූත්‍රයත් උදව් කරගෙන ඔබට පැහැදිලි කළේ බුදු කෙනෙකුගේ අවබෝධය මහා ඉහළ එකක්. නමුත් උන්වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ ඒ පරිපූර්ණ වූ අවබෝධයම දේශනා කරන්න කල්ප ගාණක් ගත වේවි. ඒක එහෙම තියෙද්දී උන්වහන්සේ යම් වූ අසරණේකට අහිංසකේකට නිවන් දකින්නට නිවනින් සැනසෙන්නට අවශ්‍ය කරන පරිපූර්ණ වූ දහමක් කිසිදු අඩුවක් පාඩුවක් නැතුව නැවත නිවැරදි කරන්නට, නැවත සකසන්නට, නැවත වෙනස් කරන්නට අවශ්‍ය නොවන විදිහට සියලු ආකාරයේ පරිපූර්ණ වූ දහමක් විදිහට දේශනා කරලා තියෙනවා. නැවතත් සිහිපත් කරන්නේ උන්වහන්සේගේ අවබෝධය අහස වගේ. නමුත් එපමණ අහස තරමට දහම් නොදෙසුවාට නිවන උදෙසා යම් දහමක් අවශ්‍යද අවශ්‍ය ටික ඒ ආකාරයෙන්ම පරිපූර්ණ වශයෙන් දේශනා කළා. එහෙම දේශනා කරන මේ ධර්මය උන්වහන්සේ බොහෝ තන්වල මිනිසුන් උදෙසා දේශනා කළ ධර්මය නිවන උදෙසා හොඳටම ප්‍රමාණවත් වන ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. උන්වහන්සේගේ ධහම පිළිබඳව සංසන්දනය කරලා බලද්දී උන්වහන්සේ මනාකොට දේශනා කරනවා ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්වානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය ආදී විදිහට උන්වහන්සේ දේශනා කරන මේ සත්‍යාගේ පිරිසිදු වීම පිණිස සෝතවුල් දුරු කරගෙන දුක් දුම්නස් දුරු කරගෙන සත්‍ය අවබෝධ පිණිස ධහමක් දේශනා කරනවා. තථාගතයන් වහන්සේ අවබෝධ කළ ධහම දේශනා කරනවා. ඒ දේශනා කරන ධර්මය හරියට අනුගමනය කිරීම සංක්ෂිප්ත කරලා ගත්තොත් එහි ප්‍රායෝගික පැත්ත තියෙන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සාන. මේ මොහොත තුල සිහිය පිහිටුවගෙන ලෝකයේ දිහා පංච උපාදානස්කන්ධයේ දිහා සිහියෙන් බලාගෙන ආතාපි සම්පජානෝ සතිමා මේ ලෝකය පිළිබඳව සිහියෙන් යුක්තව ඇලීම් ගැටීම් දුරු කරගෙන වාසය කරන ක්‍රමයක් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ආතාපි කෙලස් තවන වීරයෙන් යුක්තව ස්මනා සිහියෙන් යුක්තව ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරු කරගෙන වාසය කරන ක්‍රමයක්. කෙලස් තවන වීරයෙන් මනා සිහියෙන් ලෝකය පිළිබඳව කුමන ලෝකයේද පංච උපාදානස්කන්ධ ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරු කරගෙන වාසය කරන ක්‍රමයක්. එහෙම වාසය කළාම උන්වහන්සේ දේශනා කරනවා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය
නිබ්බානාය සංවත්තති. යම් කිසි කෙනෙක් එහෙම වාසය කරනවා නම් ඒ කෙනාට දහම් ඇස පහළ වෙනවා. විශේෂ ඥානයන් උපදව ගන්න පුළුවන්කම තියෙනවා. කෙලෙස් සංසිඳිනවා, කෙලෙස් නිවනවා, කෙලෙස් සංසිඳවනවා. විශේෂ අවබෝධයක් නැති කරලා දෙනවා. ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කරලා දෙනවා. සම්බෝධියට පත් කරනවා. මොහොතක් හිතන්න පින්නතුනේ. දැන් අපි අවශ්‍ය තැනට ආවා. බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ දුක තියෙන්නේ කොතනද කියලා හොයාගෙන ඒ දුක පිරිසිඳ දැකලා පංච උපාදානස්කන්ධය නැමැති මේ ලෝකය තුලින් දුක දැකලා ඒ ලෝකයේ පිළිබඳව නිට්ටයයි සැපයි ආත්මයි කියලා හිතාගෙන හිටපු කෙනා සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අවබෝධයකටපත් වෙනවා නෑ ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය තේරුම් ගත්ත ශ්‍රාවකයා එතන ඉඳන් දිව්‍ය පුරාවටම ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. කෙලස් තවන වීරයෙන් යුක්තව සිහියෙන් යුක්තව මනාකොට ඇති කරගත් අවබෝධයෙන් මේ මොහොතේ මේ ෂනේ සැකසෙන ලෝකය පිළිබඳව විනය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඇලීම් ගැටීම් දුරු කරමින් වාසය කරනවා. මේ ප්‍රායෝගිකත්වයට මේ තැනට එන්න ඕනේ. මේ විදිහට ඔබ ක්‍රියා කිරීම තුළ ඔබට ධම්මස පහළ වෙනවා නම් කෙලෙස් සංසිඳ වෙනවා නම් කෙලෙස් දුරු වෙනවා නම් විශේෂ ඥානයන් උපදිනවා නම් විශේෂ වූ අභිඥාවන් හැකියාවන් ලැබෙනවා නම් සම්බෝධියටපත් වෙනවා නම් නිර්වාණය සාක්ෂාත් වෙනවා නම් මං අහනවා පින්නතුනේ ප්‍රශ්නයක් ඔබට බුද්ධ ශාසනයෙන් තවත් යමක් අවශ්‍යද? ඔබට බුද්ධ ශාසනය තුල මේ ටික කරගත්තාම ප්‍රමාණවත් නැද්ද? මොකද්ද මේ ටික කියන්නේ? චක්කුකරණී ධම්මස පහළ වෙනවා. ඥානකරණී විශේෂ ඥානයන් උපදව ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කෙලෙස් සංසිඳ වෙනවා. උපසමාය විශේෂ වූ ඥානයන් උපදව ගන්න පුළුවන් වෙනවා. සම්බෝධියටපත් වෙන්න පුළුවන් වෙනවා. නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. මේ බුද්ධ ශාසනය තුල පින් ඇති ඔබ හැමදෙනාම මෙතනින් එහාට යමක් බලාපොරොත්තු වෙනවද? බුදුරජාණන් වහන්සේ තුල වූ මහා ගැඹුරු පළල් අවබෝධයත් ඔබ ඇති කරගන්න උත්සාහ කරනවද? ශාස්ත්‍රෝ ගෝචර වූ සෑම සියලු දෙයක්ම පින්නතුනේ ශ්‍රාවක ගෝචර නැහැ. ශාස්ත්‍රෝ ගෝචර වූ සෑම සියලු දෙයක්ම ශ්‍රාවක ගෝචර නැහැ. ශ්‍රාවකයාට ගෝචර වූ දෙය ඒ මට්ටමින් ක්‍රමානුකූලව හික්මෙමින් ගෝචර සීමාව තුල හැසිරෙමින් ක්‍රමානුකූලව ඇති කරගත් අවබෝධය තුල ශ්‍රාවකයා අරහත්ත්වයට පත් වුණාට පස්සේ නිර්වාණය සාක්ෂාත් කළාට පස්සේ ඒ කෙනාගේ සාපේක්ෂ කර ප්‍රඥාවේ අවබෝධයේ සීමාවට අනුව
ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ තුල වූ ඒ ගැඹුරු දහම් දැකීමේ ඒ දර්ශනය ඇති කරගන්න අවශ්‍ය කරන වටපිටාව සැකසෙනවා. ඒ අඩුම තරමේ අරහත්වයටපත් වූ උතුමෙකුට විතරයි. එතනින් මෙහාට සේක ප්‍රතිපදාව තුල ඉන්න ඇත්තන් සෝතාපන්න මාර්ගස්ත්‍යයන්, සෝතාපන්න පලස්ත්‍යයන්, සකදාගාමි මාර්ගස්ත්‍යයන්, සකදාගාමි පලස්ත්‍යයන්, අනාගාමි මාර්ගස්ත්‍යයන්, අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙක්, අරහත් මාර්ගස්ත්‍යයන් ආදී විදියට ඒ හැම කෙනෙකුටම සාපේක්ෂව අර ගැඹුරු වූ අවබෝධය උදෙසා විමසන්නට, ඒ අවබෝධය ඇති කර ගැනීම උදෙසා තියෙන ඉඩකඩ යම් ආකාරයකට සීමා සහිතයි. ඒ නිසා මේක කියන්න උත්සාහ කළේ පින්නතුනේ සුවිශේෂී හේතුවක් නිසා. මම මේ හිමින් සිහිපත් කළ කාරණා මම විශ්වාස කරනවා ඔබට තේරෙන්නට ඇති කියලා. සරලව සංක්ෂිප්තව සිහිපත් කළොත් මම මේ කියන්නට උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මහමෙර වගේ උන්වහන්සේ දේශනා කළා තියෙන ධර්මයේ තුලේ මහමෙරම අඩංගු වෙන්නේ නැහැ. උන්වහන්සේ නිවනට අවශ්‍ය කරන, නිවන් දකින්න අවශ්‍ය කරන සියල්ල දේශනා කළා තියෙනවා. එය හරියට සින්සපා වණයට සාපේක්ෂව පුංචි කොළමිටක් වගේ අප සිදු කළ යුතු වන්නේ අපට දේශනා කළා තියෙන මේ කොළමිට ටික තුල තියෙන දේ පරිහරණය කරමින්, අත්දා බලමින්, පර්යේෂණය කරමින්, ඒ තුල හික්මෙමින්, මග වඩමින්, ප්‍රායෝගිකත්වයටපත් වෙමින් එය Tamanගේ අත්දැකීමක් කර ගැනීම උදෙසා හික්මීමමයි. ඒත් අද බොහෝ දෙනෙක් එය එසේ කරනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ තුල අර වූ මහා ගාම්භීර වූ ගැඹුරු අවබෝධය Tamanගේ අවබෝධයක් බවට පත් කරගන්න පන්ති යනවා. උන්වහන්සේ තුල වූ අර මහා ගැඹුරු අවබෝධය Tamanගේ දැනුමක් බවට පත් කරගන්නට ඒ උදෙසා වැඩසටහන් කරනවා. පන්ති වලට සම්බන්ධ වෙනවා. නිදි මරාගෙන පාඩම් කරනවා. නිදි මරාගෙන පොත් ලියනවා. සමහර අය ගිරව් වගේ කටපාඩමින් මහා ගැඹුරු වූ පදපේලි වචන මාලාවන් කිය කියා ඒ අය දැනුමෙන් පොහසතුන් බවට පත් වෙලා, බහුශ්‍රුත බවින් පොහසතුන් බවට පත් වෙලා, දන්නා බවින් පොහසතුන් බවට පත් වෙලා, හැබැයි පෘථග්ජන භූමිය තුලත් ඒ අය පොහසත්. පෘථග්ජනයන් විදියට පොහසත් ඔබ දැනුමෙන් පොහසත් වෙලා, බහුශ්‍රුත බවින් පොහසත් වෙලා, දන්නා බවින් පොහසත් වෙලා. බුද්ධ ශාසනය තුල මේ ධර්මය අවබෝධ කරන්න මිසක් පාඩම් කරන්න නෙමෙයි, එකතු කරගන්න නෙමෙයි, මතක තියාගෙන ගොඩ ගහගෙන පොතේ ලියාගෙන මහා දැනුමුත්තෙක් විදිහට, දන්නා කෙනෙක් විදිහට, බහුශ්‍රුතෙක් විදිහට ජීවත් වෙලා පෘථග්ජන ගෝත්‍රයට අයිති කෙනෙක් විදිහට අසරලව මැරිලා යන කෙනෙක් නම් අපේ ආතල මුත්තල කිව්වා වගේ අනිච්චේ කියලා කියන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව හොයලා බලද්දී ඒ පිළිබඳව සිදු කරපු හරි අපූර්ව කතාවක් තියෙනවා. ඒක හරියට මගේ සිත් ගත්තා. ඒක කොයිතරම් සිත් ගත්තද කියනවනම් ඒකෙන් කියවෙන්නේ ඔබ වැනි බොහෝ අය පිළිබඳව.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවබෝධ නොකළ ධර්මයන් හරියට අවබෝධ නොකළ ධර්මයක් හරියට අනුන්ගේ හරක් බලා ගන්න කෙනෙක් වගේ. එයා කවදාවත් අයිතිකාරයෙක් වෙන්නේ නැහැ කියලා. අවබෝධ නොකළ ධර්මයක් හරියට අනුන්ගේ හරක් බලා ගන්න කෙනෙක් වගේ. එයා කවදාවත් ඒ හරක්ගේ අයිතිකාරයෙක් වෙන්නේ නැහැ. එයා කවදාවත් ඒ කිරිවල අයිතිකාරයෙක් වෙන්නේ නැහැ. එයා කවදාවත් ඒ හරක්ගේ වටිනාකමේ අයිතිකාරයෙක් වෙන්නේ නැහැ. එයා හැමදාමත් කෙවිතක් අරගෙන අනුන්ගේ හරක් බලලා දීලා අපි ඕක තවත් විදියට කියනවා අතින් කාලා අනුන්ගේ හරක් බලනවා කියලා. හරියට පින්වතුනේ මේක ඒ වගේමයි. එයාට කවදාවත් අයිතිකාරයෙක් වෙන්න වෙන්නේ නැහැ. එයාට කවදාවත් මේ ධර්මය තමන්ගේ අත්දැකීමක් කරගන්නට වෙන්නේ නැහැ. ඒක තමන්ගේ අත්දැකීමක් වෙන්නේ නැහැ. කානුන්ගේ අත්දැකීමක් විතරයි. එයා හැමදාම අනුන්ගේ අත්දැකීම් පිළිබඳව පුරාජේරු කියනවා. එයා හැමදාමත් අනුන්ගේ අත්දැකීම් පිළිබඳව බරසාර වචන කියනවා. එයා හැමදාමත් අනුන්ගේ අත්දැකීම් පිළිබඳව කටපාඩම් කරගත්ත වාක්‍ය කියනවා. එයා හැමදාමත් අනුන්ගේ අත්දැකීම් පිළිබඳව ප්‍රශංසා කරනවා. එයා තමන්ගේ දැනුම පිළිබඳව මහා මානයකින් ජීවත් වෙනවා. අසරණව මැරෙනවා. එයා බුද්ධ ශාසනය පාවිච්චි කළේ නැහැ. එයා බුද්ධ ශාසනය ප්‍රයෝජනට ගත්තේ නැහැ. එයා බුද්ධ ශාසනය තුල හික්මුනේ නැහැ. හැබැයි ඔහු හිතන් හිටියේ ඔහු එහෙම හික්මනවා කියලා. ඔහු හිතන් හිටියේ බුද්ධ ශාසනයේ තියෙන කටපාඩම් කරන්න කියලා. ඔහු හිතන් හිටියේ බුද්ධ ශාසනයේ තියෙන මතක තියාගන්න කියලා. බුද්ධ ශාසනය පින්නොතනේ මතක තියාගන්න තියෙන එකක් නෙවෙයි. බුද්ධ ශාසනය අවබෝධ කරන්න තියෙන එකක්. ගොඩාක් අමාරුවෙන් අසීරුවෙන් පාඩම් කළා පද පේලි ගණන් මතක තියාගන්න එකක් නෙවෙයි. අමාරුවෙන් පාඩම් කළා ඒ වචන එකින් එක ඒ සමහර දේශනා යම් කොටස් කඩ බිඳ දේශනා කරපු දීර්ඝ දේශනාවන් අමාරුවෙන් අපහසුවෙන් දැඩි ආයාසයකින් මතක තියාගෙන පොත්වල ලියාගෙන නේද අපේ සමහර අපේ අම්මලා අප්පච්චිලා මේ ධර්මදේශනා ශ්‍රවණය කරන්නත් වාඩි වෙන්නේ පොතකුයි පෑනකුයි ළඟින් තියාගෙන. දැන් අවුරුදු 70යි. දැන් අවුරුදු 60යි 65යි. අනේ ඔබ අවුරුදු 40ක් 50ක් තිස්සේ තාමත් ලියනවා. නැහැ අම්මා අප්පච්චි. මේ ධර්මයේ හැම ලියලිය කටපාඩම් කර ඉන්න එකක් නෙවෙයි. මේ දේශනය තුලත් උත්සාහ කරන්න ඒ කතා කරන දේ මේ මොහොතේ අවබෝධ කරන්න. ඒ මොහොතේ සිහිය ලව ගන්න. ඒ යථාර්ථය දකින්න. ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ තහවුරු කරගන්න. ඔබ කොපමණ කාලයක් මතක තබාගෙන මේවා එකතු කළාද? මොකද්ද ඔබට ලැබිච්ච දේ? ඔබට අදටත් මතක නැති දේවල් මතක තබා ගන්න ඔබ මොනතරම් ශිල්ප ක්‍රම පාවිච්චි කරනවද? ඔබ මතකය වැඩි කරලා දෙන ගුරුවරු හොයාගෙන කොච්චර ගියාද? ඔබට මේ ගැඹුරුයි සම්මත සමහර ධර්ම කාරණාවන් පැහැදිලි කරගන්න ඔබ කොයිතරම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කළාද? සමහර වෙලාවට ඒ අතිශයින් ගැඹුරු වූ දේශනාවන් කරන දේශකයන්ොත් ඒ ඇත්තොත් යම් පාඩම් කරගත්ත දෙයක් කටපාඩම් කරගත්ත දෙයක් ඒ ආකාරයෙන්ම දේශනා කරනවා. ඔබත් ඒ ආකාරයෙන්ම ශ්‍රවණය කරලා ඔබත් මතක තියාගන්න වීර්ය කරනවා. හැබැයි දේශනා කළෙත් තමන්ගේ අත්දැකීමක් නෙවෙයි. ශ්‍රවණය කරපු කෙනාටත් ඒ ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ තමන්ගේ අත්දැකීමක් බවට පත් කරගන්න ලැබෙන්නේ. ඒ තරම්ම මහා ගැඹුරු වූ බුද්ධ විශේෂයට ශාස්ත්‍රූ ගෝචර වූ සමහර ධර්මයන් මුළු ජීවිත කාලය පුරාවටම එය දැනගන්න විතරක්
මතක තියාගන්න විතරක්, දන්නවා කියන තැනටපත් වෙන්න විතරක් ඔබ කොයිතරම් මහන්සි වුණාද? වාදයකට යන්නට එපා පින්නතුනේ. හැමදේම වාද කර කර ඔබ හරි කියලා හිතන් හිටපු තැනම ඉන්නට උත්සාහ කරන්න එපා. අප හිතන්නට ඕනේ, අප කල්පනා කරන්න ඕනේ. මෙපමණ කාලයක් මම කොයිතරම්නම් ඔය ගැඹුරු ධර්ම පන්තිවලට ගියාද? ඒවා තේරුම් ගන්නේ වචන මතක තියාගන්නේ, වචන පේලි මතක තියාගන්න, එකින් එක සිද්ධ වෙන ස්වභාවය මතක තියාගන්න. ඒ දේවල් ඇත්තටම ශ්‍රාවක ගෝචරද? ශ්‍රාවක ගෝචර වන ප්‍රමාණය කෙතෙක්ද? දැන් මම ඒ තරම්ම ගැඹුරු නොවන මෙහෙම පුංචි කාරණාවක් ඔබට මේ සිත සකස් වෙන විදිය පිළිබඳව සිහිපත් කරන්නම්කෝ. දැන් චක්කුංච පටිච්ච කියන විදිහට මේ ඇසට රූපය, වර්ණ රූපයේ වර්ණ ඡායාව අරමුණු වෙනකොට, නැත්තම් ඕක කනට ශබ්ද රූපයේ අරමුණු වෙනකොටම මේ රූප ඡායාව ඇසේ ගැටෙනකොටම එය භවාංගයේ ගැටෙන්නට ඕනේ. රූප ඡායාව ඇසේ ගැටෙනකොටම එය භවාංගයේ ගැටෙන්නට ඕනේ. එහෙම නොවුනොත් සිතක් සකස් වෙන්නේ නැහැ. දැන් රූප ඡායාව වර්ණ රූපයේ ඇසේ ගැටෙනකොටම භවාංගයේ ගැටෙනවා. මේ භවාංගයේ ගැටෙනකොටම භවාංග චලනය සිද්ධ වෙනවා. භවාංග චලනය කියලා කියන්නේ දැන් භවාංගයේ වෙනස් වීමක් සිද්ධ වෙලා මේ භවාංගයේ සිද්ධ වෙන වෙනස් වීමට තමයි භවාංග චලනය කියලා කියන්නේ. භවාංග චලනය සිද්ධ වුණාට පස්සේ භවාංග පහළ වීම නතර වෙනවා. භවාංග පහළ වීම නතර වෙනකොටම ඒ භවාංග පහළ වීම නතර වුණාට පස්සේ ඒ අරමුණු කරන සිත, නැත්තම් මේ වර්ණ රූපේ හරි ශබ්ද රූපේ හරි අරමුණු කරන සිතක් පහළ වෙනවා. ඒ සිතට කියනවා ආවර්ජන සිත කියලා. මේ ආවර්ජන සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අරමුණ ගන්නා වූ සිතක් පහළ වෙනවා. ඒ අරමුණු ගන්නා ස්වභාවයට කියනවා චක්කු විඥාණය කියලා. චක්කු විඥාණය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අරමුණ පිළිගන්නා ස්වභාවයේ සිතක් පහළ වෙනවා. ඒකට කියනවා සම්පටිජ්ජන සිත කියලා. සම්පටිජ්ජන හිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අරමුණ විමසන සිතක් පහළ වෙනවා. අරමුණ විමසන සිතට කියනවා සම්තීර්ණ සිත කියලා. දැන් මේ සම්තීර්ණ සිතත් හටගෙන නිරුද්ධ වෙනවා. සම්තීර්ණ හිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ මේ අරමුණ විනිශ්චය කරන සිතක් පහළ වෙනවා. අරමුණ විනිශ්චය කරන සිතට කියනවා ව්‍යවස්ථාන සිත කියලා. මේ ව්‍යවස්ථාන සිතත් හටගෙන නිරුද්ධ වුණාට පස්සේ හොඳින් දන්නා ස්වභාවයේ සහිත හිත හටගෙන ඒ සිත් හතක් හට ගන්නවා. මේ හොඳින් දන්නා ස්වභාවයට කියනවා ජවන සිත් කියලා. මේ ජවන් සිත් හතක් හටගෙන නිරුද්ධ වෙනවා. දැන් ඔබට මේ සිතේ සැකස්ම මේ විදිහට කියන්නත් පුළුවන්. දැන් මම මේ පුංචි උදාහරණයක් කිව්වේ. මේ අධර්මය හෝ මේ බුද්ධ ධර්මය නොවේ හෝ මේ බුද්ධ ධර්මය අවශ්‍ය නැtei හෝ ඒ වගේ කතා කියන්න මම කොහෙත්ම උත්සාහ කරන්නේ නැහැ. අභිධර්මය ඕනේ දෙපාද? එහෙම නැත්නම් එය බුද්ධ දේශනාවක්ද නැද්ද? ඒ වගේ අනවශ්‍ය තර්ක විතර්ක වලට යාම බුද්ධ දේශනාවටම කරන ප්‍රහාරක් වෙනවා. ඒ නිසා එවැනි වූ ධර්මයන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අභිධර්මයේද සූත්‍ර ධර්මයේද විනය ධර්මයේද විදියට ඕක එය කොයි ධර්මයේද කියලා බෙදන්න අවශ්‍ය නැහැ. මේ සියලු ධර්මය බුද්ධ ධර්මය. හැබැයි මා මෙතනදී ඔබට සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ධර්මය, බුද්ධ භාෂිතය, ශාස්ත්‍රූවරයාගේ ශාස්ත්‍රූ ගෝචර සීමාවේ පළල. සමහර වෙලාවට මිනිස්යාගේ භවංග පරම්පරාවේ තියෙන උපවත් ස්වභාවයේ ප්‍රමාණාත්මක බවට
මේ භවාංග චිත්ත පරම්පරාවේ තියෙන උපවත් භාවයේ තියෙන ප්‍රභාෂර භවයට සාපේක්ෂව තමයි ගැඹුරු දහම් කරුණු ග්‍රහණය කරගැනීමේ හැකියාව සැකසීලා තියෙන්නේ. ගැඹුරු දහම් කරුණු ග්‍රහණය කරගැනීමේ හැකියාව මිනිසයා තුළ සැකසෙන්නේ භවාංග චිත්ත පරම්පරාව තුළ තියෙන උපවත් භාවයේ ප්‍රමාණයට සාපේක්ෂව. ඒක දෙවියන්ගේ ඊට වඩා සාපේක්ෂව ත්‍රිවිධාවෙන් වැඩි වෙන්නට ඕනේ. එතකොට ඒ නිසා නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ මිනිසයාගේ නිවීම උදෙසා දේශනා කළ දහම් කාරණාවල ඒ අයට දරාගත හැකි, ධාරණය කරගත හැකි, විවසිය හැකි, ප්‍රතිපත්තියේ යෙදිය හැකි, ඒ ප්‍රතිපදාව තුළ හික්මිය හැකි ප්‍රමාණයටයි උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කළා තියෙන්නේ. උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කළා තියෙන්නේ. එය මුළු බුද්ධ දේශනාව පුරාවටම හොඳින් සම්මර්ෂණය කළා, විමර්ශනය කළා බලනකොට හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා දැන් මම අර කියපු ආකාරයට මේ සිතක සකස් වෙන ස්වභාවය පිළිබඳව ඔබට ඒ පිළිබඳව ඔබට ගෝචර කරගන්න මම මේ කියන කතාව නිකන් හිතන්න පින්නතුනේ. දැන් වර්ණ රූපයක් අසේ ප්‍රසාදයේ ගැටෙනවා. ඒ ගැටෙන තැනම වර්ණ රූපයේ සහ ප්‍රසාදයේ හට ගැනීම සිද්ධ වෙනවා. දැන් මේ හට ගැනෙන ස්වභාවය පිළිබඳව ඔබ මේක අහද්දී ඔබට මවා ගන්න විතරයි වෙන්නේ. ඒ කෙසේ වෙතත් එතනින් එහාට තියෙන කාරණා මේ වේගවත් සිදුවන මේ චිත්තක්ෂණවල ස්වභාවයන් පිළිබඳව ඔබට එය අරමුණු කරගන්නට යාමේදී ඔබට කොයි තරමකින් ගෝචරද? ඒ ගෝචර වූ කෙනෙක් මේ ශ්‍රාවක ගෝත්‍රය තුල ශේක ප්‍රතිපදාව තුල ඉන්නකම් එහෙම කෙනෙක් ඉන්නවද? මේ දේශනා කරන ඇත්තන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ වූ ගැඹුරු වූ ගාම්භීර වූ ඥාණයට අරමුණු කරගත්ත මේ දේවල් දේශනා කරද්දී උන්වහන්සේ ඒ දේවල් සුදුසුම තැනදී සුදුසු කෙනාට සුදුසු අයට දේශනා කළා. සුදුසු තැනදී සුදුසු කෙනාට හොඳින් ප්‍රභාෂර බව පවතින, ධාරණ ශක්තිය හොඳින් පවතින කෙනෙකුට උන්වහන්සේට යම් වූ ඒ දහමක් දේශනා කරන්න අවබෝධ කරගැනීමේ ශක්තිය සහිත නම් උන්වහන්සේ එහෙම දේශනා කරපු අල්ප අවස්ථා තියෙනවා. උදාහරණයක් විදියට මාතෘ දිව්‍ය රාජ්‍ය සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රඥ වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේට බුදු කෙනෙක්ගේ ශ්‍රී මුඛයෙන් මහා ප්‍රඥ වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ හැරෙන්න වෙනත් කෙනෙකුට එවැනි වූ ගාම්භීර දහමක් දේශනා කරන්නට ගියේ නැහැ. මේ පිළිබඳව හොඳට හිතද්දී දැන් ඔබට කනට ශබ්දයක් අරමුණු වෙනවා. මේ අරමුණු වන ස්වභාවය දැන් මම සිහිපත් කරනවා මේ අරමුණු වෙච්ච වෙලාවේදී මේ මොහොතේදී මේ ගැටුණු ගමන්ම ශබ්ද රූපය ආධ්‍යාත්මික ආයතනය වූ කනේ ගැටුණු ගමන්ම ඔන්න භවාංගයේත් ගැටෙනවා. භවාංගයේ ගැටුනේ නැත්තම් සිත් පහළ වෙන්නේ නැහැ. දැන් ඔබ මේ මවාගත් ස්වභාවයක් තුළ භවාංගය කියලා එකක් තියෙනවා. ඔන්න ඔබට යාන්තම් ශබ්ද රූපය ගැන අදහසක් ගන්න පුළුවන්, කන පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. එයත් ඔබ අදහසක් ගන්න ඔබට ගෝචර සීමා විඳගෙන ඔබ දන්න කණක් ගැන ගන්න. බුද්ධ ශාසනය කතා කරන කණ ගැන නෙමෙයි. බුද්ධ ශාසනය කතා කරන ශබ්ද රූපය ගැන පවා ඔබට හරියට අදහසක් නැහැ. එහෙම අදහසක් නැතුව යම් වූ මට්ටමකින් කණයි ශබ්දයයි අරමුණු වීම ගන්නවා. එතනින් එහාටම ඔබ මනෝලෝකයක තනියනවා. ඔබ ගෝචර සීමාවක නෙමෙයි අගෝචරව ඉඳගෙන ගෝචර කරගන්න වීරය කරනවා. නමුත් ගෝචර කරගත නොහැකි ස්වභාවයක ඉඳගෙන. එතකොට එතනින් එහාට මේ අරමුණු වෙච්ච ගමන්ම එතනින් එහාට එය භවාංගයේ ගැටෙනවයි කියලා කියනවා. ඇත්තද? ඔව් භවාංගයේ ගැටෙනවා වෙන්න ඇති. ඔබ එහෙම හිතනවා. භවාංගයේ ගැටුණට පස්සේ දැන් භවාංග චලනය වෙනවයි කියලා කියනවා. භවාංග චලනය කියලා එකක් ඇති. මේ භවාංග
භවාංගයේ ගැටෙනකොටම භවාංගයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. භවාංගයේ වෙනස් වීම මේ සිද්ධ වෙන වෙනස් වීමට තමයි භවාංග චලනය කියලා කියන්නේ. දැන් භවාංග පහළ වීම මෙතනින් නතර වෙනවා. නතර වෙලා දැන් අර අරමුණට භවාංග પરම්පරාව දැන් පහළ වෙන එක නතර වෙලා අරමුණට යොමු වෙනවා. ඊට පස්සේ අරමුණත් එක්ක සිද්ධ වෙන සිද්ධිමාලාවක් තමයි වෙන්නේ. අරමුණු කරන ස්වභාවයේ ආවර්ජන සිත හට ගන්නවා. අරමුණු ගණ්ඩා ස්වභාවයේ චක්කු විඥාණය සිත හට ගන්නවා. ඊළඟ අරමුණු පිළිගන්න සිත හට ගන්නවා සම්පටිජ්ජන සිත. ඊළඟට අරමුණු විමසන සම්තීර්ණ හිත හට ගන්නවා. ඊට පස්සේ අරමුණු විනිශ්චය කරන ව්‍යවස්ථාන හිත හට ගන්නවා. ඒ හිතෙන් පස්සේ අරමුණු හොඳින් දන්නා වූ ජවන සිත් 1 2 3 4 5 6 7ක් හටගෙන නිරුද්ධ වෙනවා. දැන් මේක විනාඩි 5ක සිද්ධ වෙන සිද්ධියක් නෙවෙයි. දැන් මේක විනාඩියක සිද්ධ වෙන සිද්ධියක් නෙවෙයි. දැන් මේක තප්පරයක සිද්ධ වෙන සිද්ධියකුත් නෙවෙයි. මේ සිද්ධි ටික ඔක්කොම සිද්ධ වෙන්න තප්පරයකින් කෝටි ප්‍රකෝටි ගාණකින් එක ක්ෂණයක්වත් ගත වෙන්නේ. ඔබට මේ සිතක හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය ගැන කතා කරන චිත්තක්ෂණයක් අල්ලගන්න හිතා ගන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. ඊට උදාහරණ නැහැ. චිත්තන්තරෝ භික්කවේ මච්චෝ. මේ හිතේ වේගයට උදාහරණ නැහැ. චිත්තක්ෂණ ගෝචර කරගන්න මට්ටමට සමහර වෙලාවට දියුණු කරපු සමාධියකින් චිත්තක්ෂණ ගෝචර කරගන්න පුළුවන් කියලා හිතනවා. ඒක ගෝචර කරගන්න ඒ මට්ටමේ ප්‍රඥාවක් දක්වා විකසිත කරගන්නට වෙනවා. එය සම්බෝධියටපත් බුදුවරයෙකුට ගෝචර විෂයක්. ඒ ගෝචර විෂය අන් අය ශ්‍රාවකයා ශේක ප්‍රතිපදාවින් ක්‍රමානුකූලව හික්මිලා සෝතාපන්නයා තව තවත් ඉක්මනවා සකදාගාමි වෙලා අනාගාමි වෙලා අරහත්ත්වයටපත් වෙනකොට කතකිච්ච බවටපත් වෙනකොට අන්න ඒ කතකිච්ච ස්වභාවය තුල එක ආර්ය මහරහතන් වහන්සේලාගේ ප්‍රඥාවේ සාපේක්ෂ බවට අනුව බුදුරජාණන් වහන්සේගේ තරමටම නොඋනත් ශ්‍රාවක භූමිය තුල ඉඳගෙන අර ගැඹුරු දහම් සම්මර්ෂණය කරන්න විමර්ශනය කරන්න අවබෝධයටපත් වෙන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. ඒක එහෙම එකක්. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ අඩුම තරමින් අරහත් භූමිය තුල ඉඳගෙන සම්මර්ෂණය කරන්නට විමර්ශනය කරන්නට හැකියාව ලැබෙන දේ ඔබ පෘථග්ජන භූමිය ඉඳගෙන සෝතාපන්න මාර්ගයටපත් වීම ඉදසා ඉගෙන ගන්නවා නම් පාඩම් කරනවා නම් ඒ වෙනුවෙන් කැප වෙනවා නම් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා නම් භාෂාවල් ඉගෙන ගන්න බොහෝ දේශනාවල් වල ධ්‍යානවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය රකින්නට ඕනේ. මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට ඕනේ. බුද්ධ ශාසනය බොහෝ කාලයක් චිර කාලයක් රකින්නට ඕනේ. ඒ නිසා අසවල් භාෂාවන් ඉගෙන ගන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. අසවල් ආකාරයට පොත්පත් කියවන්න. ඒ පොත්වල තියෙන දැනුම හොඳට මතක තියාගන්න කියලා නිරන්තරයෙන් කියනවා ඇහෙනවා. හැබැයි එහෙම කියන බොහෝ දෙනෙක් සමහර වෙලාවට තමනුත් පෘථග්ජන භූමිය තුල ඉඳගෙන තමනුත් පාඩම් කරන කෙනෙක් අනිත් අයටත් පාඩම් කරන්න කියනවා. තමනුත් මතක තියාගන්න කෙනෙක් අනිත් අයටත් මතක තියාගන්න කියනවා. තමනුත් ඉගෙන ගන්න කෙනෙක් අනිත් අයටත් ඉගෙන ගන්න කියනවා. ලෝක ස්වභාවය තුල තියෙන ලෝකයේ තුල තියෙන ක්‍රියාමාර්ග වලින් ඒ විදිහට මේ කාරණාවන් සිද්ධ වෙනවා. ලෝකයේ තුල තියෙන එකතු කරන ගොඩ ගහන කලාව එතරම් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. සමහර වැඩිහිටි අම්මලා අප්පච්චිලා ඉන්නවා හොඳ ගැඹුරු දහම් දරයන් අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා මේ වගේ අය.
ඒ අයගේ තියෙන ධර්මඥානය, ඒ අය තුළ තියෙන දැනුම සමහර වෙලාවට හරි පළල්. හැබැයි ඒ අය ඒ පළල් දැනුම තුලින් අවබෝධයට උණුහුමක්වත් ඇති කරගෙන නැහැ. ඒ වගේ මහා අවබෝධයක් තියෙන, මහා මතක ශක්තියක් තියෙන, කටපාඩම් කරගත්ත චිත්ත වීති පිළිබඳව, චිත්තක්ෂණ පිළිබඳව, ඊළඟට චිත්ත චෛතසික රූප ආදී කාරණාවන් පිළිබඳව එකින් එකට පෙළින් පෙළට වචන විග්‍රහ කරගෙන දිගට මතක තියාගෙන ඒ කුසල සිත් කීයද, අකුසල සිත් කීයද ආදී විදිහට ඒ සිත්වල ප්‍රමාණයන්, සංඛ්‍යාවන් ආදී විදිහට මතක තියාගත්ත සමහර අය ඒවා මතක තියාගන්න දන්න අය බවට විතරක්පත් වෙලා ඒ මතකය විතරක් තමන්ගේ කරගෙන බොහෝම අසරණව පීඩාකාරීව මරණයටපත් වෙච්ච අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. හරියට බෞද්ධ දර්ශනය උගන්වන මහාචාර්යවරයෙක් වගේ. ඒ මහාචාර්යවරයාගෙන් ඕනෙම ප්‍රශ්නයක් ඇහුවොත් එයාට දෙන්න උත්තරයක් තියෙනවා. ඒ තරම් දක්ෂයි. ඒ තරම් මතක ශක්තියක් තියෙනවා. ඒ තරම් ධාරණ ශක්තියක් තියෙනවා. හැබැයි එයා පෘථග්ජන ගෝත්‍රයට අයිති කෙනෙක්. එයා බුද්ධ ශාසනය අවශ්‍ය කරන ඵල නෙලාගෙන නැහැ. එයා බුද්ධ ශාසනය පිළිබඳව කළ යුතු දේ කරන්න දක්ෂ වෙලා නැහැ. ඒ නිසා දිගට මේ කාරණා සිහිපත් කරන්නේ ඔබට ඔබ මේ ඉන්න තැනට අවශ්‍ය ටික ඔබ අරගෙන ඒ අවශ්‍ය ටික පාවිච්චි කරලා ඔබ නිවෙන්න පින්නතුනේ. මුළු ලෝකයේම දැනුම හොයාගෙන ගියාවේ. මුළු ලෝකයේම උගත්කම් හොයාගෙන ගියාවේ. මුළු ලෝකයේම මතක තියාගෙන හිටපුවාවේ. මුළු ලෝකයේම පොත් පුරෝ හිටපුවාවේ. මුළු ලෝකයේම පොත් ලියපුවාවේ. ඔබ ඒ ලියන අයට ලියන්න ඇරලා, එකතු කරන අයට එකතු කරන්න ඇරලා, මතක තියාගන්න අයට මතක තියාගන්න ඇරලා ඔබ හැම මොහොතක්ම ධර්ම ශ්‍රවණය කරන සත්පුරුෂ ඇතුළ ලබන හැම මොහොතක්ම අවශ්‍යම කරන ටික ඔස්සේ අවශ්‍යම කරන කාරණා ටික දැනගෙන ඒ ටික තමන්ගේ අත්දැකීම කරගන්න උත්සාහ කරන්න. තමන්ගේ අත්දැකීම කරගන්න. මතක තියාගන්න නෙමෙයි අවබෝධ කරගන්න. මතක තියාගන්න නෙමෙයි අවබෝධ කරන්න. උගතෙක් නෙමෙයි අවබෝධයටපත් වූ කෙනෙක් වෙන්න. දැනුමුත්තෙක් නෙමෙයි අවබෝධයටපත් වූ කෙනෙක් වෙන්න. බහුශ්‍රුතෙක් නෙමෙයි අවබෝධයටපත් වූ කෙනෙක් වෙන්න. දන්න කෙනෙක් නෙමෙයි දකින කෙනෙක් බවටපත් වෙන්න. එතකොට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ටික ඔබට බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා තියෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ටික ඔබ දැනගත යුතුමයි. එතකොට චතුරාර්ය සත්‍යයත්, ත්‍රිලක්ෂණයත්, පටිච්ච සමුප්පාදයත් ඔස්සේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා ටික හොඳටම ප්‍රමාණවත් වෙනවා. චතුරාර්ය සත්‍යයත්, පටිච්ච සමුප්පාදයත්, ත්‍රිලක්ෂණයත් ඔස්සේ කුමක්ද ඔබ පුහුණු කළ යුතු ධර්මය? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩි යුතුයි. ඒ වචන ඇතුළෙම කළ යුතු දේ තියෙනවා. චතුරාර්ය සත්‍ය දැනගෙන, පටිච්ච සමුප්පාදය දැනගෙන, ත්‍රිලක්ෂණය දැනගෙන ඒ ඇති කරගත් ශ්‍රාවක ගෝචර ස්වභාවයේ අවබෝධය තුල ඉඳගෙන ඔබ වඩන්නේ කුමක්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ ඔබට වඩන්න පුළුවන් දෙයක්. ඒ ඔබට ගෝචර දෙයක්. ඒ ශාස්ත්‍රීය ගෝචර විතරක් නෙමෙයි, ශ්‍රාවක ගෝචර දෙයක්. එය නිරන්තරයෙන් ඔබත් යම් මට්ටමින් අත්හදා බලපු දෙයක්. ඔබට එහි උණුහුමත් යම් මට්ටමින් ලද අයින් ඔබ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක ගෝචර වූ ධර්මයක් දේශනා කරන්නේ. ඔබ හිතන්න පින්නතුනේ, අගෝචර වූ ධර්මයක් කොච්චර ඇහුවත් එය ගෝචර නැත්නම්
එය සීමාවෙන් ගොඩාක් එහා නම් ඒ වෙනුවෙන් කැප කරන මුළු ජීවිතයක් සමහර වෙලාවට Taman ඇති කරගත්ත කටපාඩම කාලයත් එක්ක ටිකෙන් ටික වයසත් එක්ක දුර්වල වෙලා ගිහිල්ලා එය අමතක වෙලා යනවා. නමුත් අවබෝධ කරගත්ත දෙයක්, දැනගත්ත දෙයක්, දැකගත්ත දෙයක්, ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් එවැනි ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. දැන් ඔබට අවශ්‍ය චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය කියන තැනටපත් වෙන්න නම් ඒකට අවශ්‍ය ප්‍රතිපදාව වඩන්න පින්නතුනේ. ඒකට අවශ්‍ය ප්‍රතිපදාව වඩන්න. ඒකට අවශ්‍ය ප්‍රතිපදාව වෙනුවට ඔබ වෙනත් ප්‍රතිපදාව නම් නියැලෙන්නේ. එය ඔබ මොනතරම් අසරණකමක්ද ඒ පිළිබඳව තියෙන කියන කාරණාව පිළිබඳව හිතන්නට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එවැනි ස්වභාවයන් පිළිබඳව දේශනා කළේ ඔබට මතකයි. එවැනි වූ ස්වභාවයක කෙනෙක් මා මේ මෙච්චර වෙලා කතා කරපු ස්වභාවයක කෙනෙක් තමයි පෝටිල ස්වාමීන් වහන්සේ. බොහෝම ටිකක් අවශ්‍යම ටික දැනගත්ත පෝටිල ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙක් අරහත්ත්වයටපත් වෙනවා. බොහෝ කොට දන්න මේ සියලු දහම් කාරණා පාඩම් කරගත්ත දන්න විතරක් කෙනෙක් බවට පත්විච්ච පෝටිල ස්වාමීන් වහන්සේ පෘථග්ජන භූමිය තුල ඉන්නවා. ඒ නිසා සාකච්ඡාවකදී බුදුරජාණන් වහන්සේ මේ බොහෝ කොට දන්න, බොහෝ කොට බහුශ්‍රුත, හැබැයි දන්න බව දක්න බවක් බවට, අවබෝධයක් බවට පත් කර නොගත් පෝටිල ස්වාමීන් වහන්සේට තුච්ඡ පෝටිල කියලා ආමන්ත්‍රණය කරනවා. මා මේ කාරණාවත් එක්ක ඔබ ගැටෙන්න එපා. මා දන්න ඔබට ඔබේ දැන් සිත් ගොඩාක් දේවල් එක්ක පෙරලෙනවා. මේ ස්වාමීන් වහන්සේ මොනවා හරි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ කිසිවක් ප්‍රතික්ෂේප කරන්නේ. මා මේ සිහිපත් කරන්නේ ඔබට අවශ්‍ය ටිකයි, ඔබට ගෝචර ටිකයි. ඔබට මේ අවශ්‍ය ටික ගෝචර ටික අරගෙන ඔබ නිවෙන්න, ඒ නිවෙනකොට අර අරදේ ගැඹුරු දේවලුත් ඔබට ග්‍රහණය කරන්න පුළුවන් බවකට ඔබපත් වේවි. එදාට ඔබ ඒවා ග්‍රහණය කරගන්න. දැනට ඔබ ඉන්න තැන මා දන්න නිසා, ඔබ ඉන්න තැනට අවශ්‍ය කරන ප්‍රමාණය අප දන්න නිසා, ඒ පිළිබඳව අදහසක් අවබෝධයක් තියෙන නිසා, යම් දවසක ඔබ ඉන්න තැන අපත් සිටපු නිසා, ඔබ වගේම එදා ඔය වගේ උත්සාහයන් පරක්තරක් නොමැතිව ගත්ත නිසා, ඒ කිසිවකින් පළක් නොලද නිසා, ඒ ඵල නොලද දේ හලලා ඵල සහිත ස්වභාවයේ ආරම්භ කරගෙන හික්මුණාම ඒ අවශ්‍ය කරන සැනසීමටපත් වෙන්න පුළුවන් වෙන නිසා ඔබට මනාකොට පැහැදිලිව මේ ධර්මයේ මේ විදිහට දේශනා කරන්නේ. ඒ නිසා එහෙම ස්වභාවයක් තුළ ඔබ තීරණය ගන්න තුච්ඡ පෝටිල කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහගන්නවද? එහෙම නැත්නම් බොහෝම ටිකක් අවශ්‍යම ටික දන්න උන්වහන්සේ ඒ පෝටිල ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වගේ දන්න ටික පාවිච්චි කරලා රහත් වෙනවද කියලා. දන්න ටික පාවිච්චි කරලා රහත් වෙනවද? රහත් හරි අරහත් හරි කමන්නේ. දන්න ටික පාවිච්චි කරලා රහත් වෙනවද නැත්නම් අරහත් වෙනවද? එහෙම නැත්නම් එහෙම වෙන්න කියලා හිතාගෙන ඔක්කොම ටික මතක තියාගෙන ඉන්නවද? හරියට කවදා හරි දවසක පීඩනවා කියලා හිතාගෙන ගොඩ ඉඳන් පිහිනීමේ පන්ති වලට සහභාගී වෙනවා වගේ. ඇලක් ළඟට යන්නේ නැහැ. මුහුද ළඟට යන්නේ නැහැ. පිහිනුම් තටාකයක් ගාවට යන්නේ නැහැ. වතුර තියෙන තැනකටවත් යන්නේ නැහැ. මහා පාරේ ඉඳගෙන වැහි පොදක්වත් නැති කාලේ පිහිනන්න පුරුදු වෙනවා. ජීවිත කාලෙම පුරුදු වෙනවා. දැන් එයා පිහිනීමේදී අතපය සොලවන විදිය දන්නවා. පිහිනුම් තාක්ෂණයක් දන්නවා. පිහිනීම උදෙසා හිස හැරවිය යුතු විදියක් දන්නවා. පිහිනීමේදී හුස්ම පාලනය කරන විදියක් දන්නවා. පිහිනීම උදෙසා සියලු අංගයන් චලනය කරන විදියක් දන්නවා. මේ ඔක්කොම දන්න කෙනා ගිහින් මහමූද මැද්දට අතාරිනවා. දැන් ඔයා ඔක්කොම දන්නවා. අවුරුදු 5ක් ඔයා දැන් මේ පාඩම කළා. එයා මහමූද මැද්දට ගිහිල්ලා අතාරියාම පින්නතුනේ එයා ගිලිලා මැරෙනවා. එයා
තුච්ච වූ පෝටිල ස්වාමීන් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව උන්වහන්සේගේ ශාසනය තුළ උන්වහන්සේ අභියස පැවිදි වෙලා උන්වහන්සේගේ තුච්ච කියලා අහනවා පහත් කියලා අහනවා. මේ දේවල් එක්ක වාදයට හිත කල්පනා කරන්නට කලින් මේ කතා කරන දේවල් වල තියෙන යථාර්ථය තේරුම් ගන්න. එතකොට එහෙමනම් බුද්ධ ශාසනයක තියෙන්නේ බෝධිය උදෙසා නම් බුද්ධ ශාසනයක් තියෙන බෝධිය උදෙසා නම් බෝධිය කියලා කියන්නේ අවබෝධය පින්නතුනේ. එතකොට බුද්ධ ශාසනයක් තියෙන බෝධිය නැත්තම් අවබෝධය උදෙසා නම් අවබෝධය උදෙසා වූ අංග ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොනවද මේ අවබෝධය උදෙසා තියෙන අංග? බෝධිපාක්ෂික ධර්ම. බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවටම දේශනා කළේ බෝධිපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික ධර්ම. වෙනයක් දේශනා කළේ නැහැ. චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය පටිච්ච සමුප්පාදය සහිතව ඒ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂ පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණයත් තරා චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා මග විදියට දේශනා කළේ බෝධිපාක්ෂික ධර්ම මාර්ගය. බෝධිපාක්ෂික ධර්ම මාර්ගය. බෝධිපාක්ෂික ධර්ම මාර්ගය චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා ඒ පටිච්ච සමුප්පන්න විදියට සැකසෙන මේ ලෝකය අනිච්ච දුක්ඛ අනාත්ම විදියට අවබෝධ කරගන්නයි මේ බෝධිපාක්ෂික ධර්ම ටික පෙන්වන්නේ. ඒ බෝධිපාක්ෂික ධර්ම 37ක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය පුරාවටම විග්‍රහ කරනවා. බෝධිපාක්ෂික ධර්ම 37ක්. ඒ බෝධිපාක්ෂික ධර්ම 37 තුල ගොඩාක් වෙලාවට දැන් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආරෂ්ඨාංගික මාර්ගය. මොනවද පින්නොත්නේ මේවා මතක තියාගන්න ඕනේ නෑ. මේවා ගණන් කරන්න ඕනෙත් නෑ. ගණන් හදන්න ඕනෙත් නෑ. නමුත් මම ඔබට කියන්නම්. සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රදාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ හැම තැනකම තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා, දුක පිරිසිදු දැනීම උදෙසා, දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීම උදෙසා, නිරෝධය සාක්ෂාත් කිරීම උදෙසා, මාර්ගයේ වැඩිම උදෙසා අවශ්‍ය කරන ධර්ම ටික. එතකොට ඔබ අවශ්‍ය කරන මාර්ගයේ විදිහට එයයි පුහුණු කර යුතු වන්නේ. දැන් මේ 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම තුල එකම කාරණාව තමයි හැම තැනකම තියෙන්නේ. දැන් සතර සතිපට්ඨානය තුල තියෙන සතිය කියන කාරණාව. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මෙතන ක්‍රියාත්මක වෙන්නේ සතිය. ඊළඟ කාරණේ බලන්න. දැන් එතකොට එකම කාරණා සතියමයි තියෙන්නේ. ඊළඟ කාරණේ බලන්න සතර ඉද්ධිපාද. එතකොට එතන ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා. එතකොට එතන වීරිය කියන කාරණාව ප්‍රබලයි. මේ වීරිය කියන කාරණාවේ හැම තැනකම තියෙනවා. ඊළඟට ඡන්දයත්, චිත්තයත්, විමර්ශාවත් කියන විමර්ශාව යෝනිසෝ මනසිකාර්ය. ඒ වගේම ඡන්ද චිත්ත කියන ලෝකයෙන් මිදලා ලෝකෝත්තරයට පත් වීම උදෙසා ඇති කරගත්ත බලවත් වූ කැමැත්ත. ඒ කැමැත්තටම නැමී සිටපු බලවත් වූ චිත්තයක්. ඒ චිත්තය දිගින් දිගට පවත්වා ගැනීම උදෙසා සිදු කරන වීරයක්. ඒ වීරය තුල ඉඳගෙන ලෝකේ යථාර්ථය අනිච්ච දුක්ඛ අනාත්ම විදියට විමසන ස්වභාවයක්. එතකොට මේ කාරණා මෙතන මම පැහැදිලි කරන්නේ වීරිය කියන කාරණාවත් මෙතන තියෙනවා. දැන් සතර සතිපට්ඨානම කියන්නේ
සිහිය පිළිබඳ කාරණාවක්. ඔන්න මෙතන irdipaadවලත් වීරය කියන කාරණාව තියෙනවා. අනිත් ටික ඒවට උපකාරක ධර්ම වෙනවා. ඊළඟ කාරණේ සතර සම්‍යක්ප්‍රදාන. දැන් සතර සම්‍යක්ප්‍රදාන කියලා කියන තැනක් තියෙන්නේ වීරය. දැන් ආයෙත් එතනක් තියෙන වීරය. මොකද්ද? උපන් කුසල් දියුණු කරනවා, නූපන් කුසල් උපදවනවා. නූපන් අකුසල් ප්‍රහාණය කරනවා. උපන් අකුසල් ප්‍රහාණය කරනවා, නූපන් අකුසල් නූපදින්නට තරම් වීරය කරනවා. සතර සම්‍යක් ප්‍රදාන. මොකද්ද මෙතෙන්දි වෙන්නේ? උපන් කුසල් මේ ලෝකෝත්තර කුසල් දියුණු කරනවා. නූපන් කුසල් උපදවනවා. නූපන් අකුසල් උපදින්න තියෙන ඉඩ වහනවා. උපන් අකුසල් ප්‍රහාණය කරනවා. අකුසලය ඉපදිච්ච තැනම, ද්වේෂය ඇතිවෙච්ච තැනම, එය ද්වේෂයක් බව දැනගෙන ඒ හටගත්තේ දේශිතක් බව දැනගන්න තැනම එතන චිත්තානුපස්සනාව සිද්ධ වෙන්නේ. චිත්තේ චිත්තානුපස්සති විහෙරති. එතන ගියාට ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ වඩපත් කරනවා. මේ ඔක්කොම එකයි. මේ 37 ඇතුළෙම එකක් ක්‍රියාත්මක වෙනවා. මේක භාවනා ගොඩක් කරන්න නෑ. ඒකයි මම මේ කියන්නේ. එතකොට එයා උපන් කුසල් නූපන් අකුසල් ඉපදෙන්න නොදී ඉන්නවා වගේම, හික්මනවා වගේම, ඒ සිහියෙන්, ඒ සතියෙන්. ඒ වගේම උපන් අකුසල් ප්‍රහාණය කරන්න දැන් ද්වේෂය උපදුනා. ඉපදෙස්සේ ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා? දැන් චිත්තානුපස්සනාව දේශනා කරනවා. සදෝෂ සිතක් හටගත්තා නම් සදෝෂ සිතක් හටගත්ත බව දැනගන්න. එතකොට වීත දෝෂ සිතක් හටගත්තා නම් එය වීත දෝෂ හිතක් බව හට ගන්නවා. එතකොට ඊට පස්සේ ඒ හටගත්ත සිත උදයව්වේ විදිහට දකිනවා. එතකොට ඒක විදර්ශනාවක් වෙනවා. බලන්න එතනින් එහාට අපිට මේක කාලයත් එක්ක මේ දේශනේ කරන්න වෙන්නේ. එතනින් එහාට දැන් සතර සතිපට්ඨානේ කායානුපස්සනාව. දැන් මේ කායානුපස්සනාවේදී සත්‍ය මුලින්ම කයට තමයි යලුම් කරන්නේ. ඒ නිසා කය පිළිබඳව තියෙන අල්ම දුරු කිරීම උදෙසා ඒක නැහික් වෙනවා. සිහියෙන් යුක්තව. එතකොට ආනාපාන සතිය ඔස්සේ මෙතන මේ කායानुපස්සනාවේ කය සම්බන්ධව කොටස් ටිකක් කියන්නේ. සියලුම කොටස් කය සම්බන්ධව බලන්න. කොහොමද ආනාපානය චිත්තානුපස්සනාවට දාන්නේ? ඒක මේ ආස්වාදය ගැන කතාවකට දාන්නේ කොහොමද? මෙතන මේ කියන්නේ ආනාපානය කායानुපස්සනාවේ තියෙන්නේ. ආනාපාන පබ්බය, චතු සම්පජඤ්ඤ පබ්බය, ඉරියාපත පබ්බය, ඊළඟට ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය, නවසීවතිකය. කය මරණයෙන් පස්සේ මල සිරුරට වෙන දේවල් නවසීවිතකේ. ඊළඟට පටික්කුල මනසිකාරය මේ කෙස් ලොම් නිය දත් දහර ඇට ඇට මිදුළු වකුගඩු පෙනහළු අසූචි මල මුත්‍ර සරව ආදී විදියට මේ දේවල් වල එක්ක මේ කයේ තියෙන ස්වභාවය. ඊළඟට ධාතු මනසිකාරයේ සතර මහා ධාතු සහ උපාදාය රූපවලින් මේ සකසිච්ච කයක යථාර්ථය. එතන ගියාට සතර ඉරියව් පැවැත්ම තුළ කවදාවත් සපවත් ලැබිච්ච නොලැබිච්ච ස්වභාවය පිළිබඳව සතර ඉරියව් වලින් එහාට ගිහිල්ලා චතුසම්පජඤ්ඤ පබ්බේ එහාට ගිහිල්ලා ඉරියාපත පබ්බේදී සියලු ඉරියව් කොච්චර වෙනස් කළා සැපහෙව්වත් ඒ සැප නොලැබිච්ච ස්වභාවය. එතනින් එහාට මේ සියලු ආකාරයෙන් නවසීවිතකයේ ආදීන් මේ මරුණට පස්සෙත් කයට එන වෙන ස්වභාවය බැලුවාම ආධ්‍යාත්මික වුණත් බාහිර වුණත් කයත් යම් තැනකද ඒ කොයි කයේ ස්වභාවයත් ওই වගේ ස්වභාවයක් කියන එක යට අවබෝධ වෙනවා. එතකොට එතනින් එහාට වේදනාවයි සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන සෑම වේදනාවක් පිළිබඳව එයා සිහියෙන් ඉඳගෙන එහි යථාර්ථය දකිනවා. ඊළඟට රාගසිතක්, දෝෂසිතක්, මෝහසිතක්, වීත රාගසිතක්, වීත මෝහසිතක්, වීත දෝෂසිතක් ළඟදීම ඒ හටගත්තේ රාගසිතක් නම් රාගසිතක් බව දැනගන්නවා, ද්වේෂසිතක් නම් ද්වේෂසිතක් බව දැනගන්නවා. ඒ දැනගෙන ඒ සකස් වෙන සිතේ උදයව්වේ දකිනවා. එතන ගියාට ධම්මානුපස්සනාවේදී මේ
පංච උපාදානස්කන්ධ ලෝකේ නැත්නම් මේ නාම රූප ලෝකයේ පිළිබඳ ඒ යථාර්ථය දකින්න හික් වෙනවා. එතකොට සමහර අයට මේ ටිකක් ගැඹුරුයි වගේ. සමහර අයට මේ ටිකක් ගෝචර නෑ වගේ. සමහර අයට මේ ටිකක් නිකන් අමාරුයි. එහෙම තියාගෙන මේ අවශ්‍යම ටිකක් අගෝචරයි වගේ තියද්දී අර ගෝචර කරගන්න හිතා ගන්නවත් බැරි මහා ගැඹුරු දහම් කරුණු ඔස්සේ පණ්ඩ ජීවිතේ දිය කරනවා. ඒවා අවශ්‍ය වෙයි. ඒවා Tamanට දැනෙන දවසක්, ප්‍රත්‍යක්ෂ වෙන දවසක්, ගෝචර වෙන දවසක් එයි. එතකන් ඔබ එකේ ඉන්න දෙකට පොත් අරන් දෙනකම්. එකේ ඉන්න ඔබ දෙකට පොත් අරන් දෙනකම් එකේ ඉඳගෙන දෙකේවා ඉගෙන ගන්න ගියාම සමහර වෙලාවට ඔබ උඩින් පැනලා එතෙන්ට ගියොත් සමහර ලාට ඔබට එතනින් එහාට යන්න වෙන්නේ. මොකද ඔබ එකේදී දැනගන්න ඕන ටික දන්නේ නැති නිසා ඔබට දෙකේ දේවල් කොහොමද දරුව යනවා. එතකොට මේ විදිහට සතර සතිපට්ඨානය බෝධිපාක්ෂික ධර්මයක්, ඊළඟට සතර ඉද්ධිපාද බෝධිපාක්ෂික ධර්මයක්, ඊළඟට සතර සම්‍යක්ප්‍රදාන බෝධිපාක්ෂික ධර්මයක්. ඒ තමයි අර කිව්ව විදිහට ලෝකෝත්තර කුසල් උපදවනවා, ඉපදිච්ච ඒවා දියුණු කරනවා, ඒ වගේම අකුසල් ප්‍රහාණය කරනවා, අකුසල් නූපදවා තියාගන්නවා. එතකොට මේකත් සතර සම්‍යක්ප්‍රදානය කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක්. ඊළඟට එතන තියෙන්නේ දැන් මෙතන සතර සතිපට්ඨානය තුල සිහිය, ඊළඟට සතර ඉර්ධිපාද තුලත් වීරිය තියෙනවා, ඊළඟට සතර සම්‍යක්ප්‍රදානය තුලත් තියෙන වීරිය. ඒ හතර තුලම වීරිය තියෙන්නේ. එතකොට අර මුල් හතරේම සතර සතිපට්ඨානයේ මුල් හතරේම සතිය. සතර ඉර්ධිපාද තුල වීරිය තියෙන එක තැනක. ඊතර සතර සම්‍යක්ප්‍රදාන තුල තියෙනම වීරිය. බලන්න මේ එකම දෙයක් මේ 37ක් විදිහට පෙන්නලා තියෙන්නේ. එකම දෙයක් කියන්නේ 3ක් 4ක් විතර. ඔන්න ඊළඟ ටික බලන්න. සතර ඊළඟ පංච ඉන්ද්‍රිය සහ පංච බල මේ දෙකේම තියෙන්නේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. ඒතර ශ්‍රද්ධාව සත්පුරුෂ ඇසුරෙන් ලබන ශ්‍රද්ධාව. සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ලබන ශ්‍රද්ධාව. ලෝකයේ දුකයි ලෝකෝත්තරයේ සැපයි කියන අදහස තුල ලෝකයෙන් විදිලා ලෝකෝත්තරයටපත් වෙන්නම තියෙන උඹලාවට තමයි ලෝකෝත්තර මට්ටමේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ලෝකයේ දුකයි ලෝකෝත්තරයේ සැපයි කියලා සත්පුරුෂයාගෙන් අහගත්තා. හේතු සාධක ඇතුව සහේතුකව සකාරණව එහෙම අහගෙන ලෝකයේ දුක බව විමසලා තේරුම් අරගෙන ලෝකෝත්තරයේ සැප බව විමසලා තේරුම් අරගෙන සැප වූ ලෝකෝත්තරයේ උදෙසාම හික්මෙන කාරණාව ශ්‍රද්ධාව කියන්නේ. ප්‍රඥාවේ මූල බීජය. ඊළඟට ශ්‍රද්ධාවේ ඉඳන් ඔන්න ආයත් වීරිය. සද්ධා වීරිය. දැන් ඔන්න ආයත් එතනත් වීරිය තියෙනවා. ඊළඟට සති. ඔන්න එතනත් ආයත් සතිය තියෙනවා. ඊළඟට සමාධි. ඔන්න එතන සමාධියක් තියෙනවා. ඒක ලෝකෝත්තර මට්ටමේ සමාධියක්. විදර්ශනා ආරම්භන තුල ඒකාග්‍ර කරගත්ත සිතක්. විදර්ශනා ආරම්භනක් තුල ඇති කරගත්ත සමාධියක්. ඒ ඔස්සේ ඇති කරගන්න ප්‍රඥාව. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් එතන ශ්‍රද්ධාව තියෙනවා, කලින් තිබිච්ච වීරියම තියෙනවා. කලින් වීරිය තිබ්බා සතර ඉද්ධිපාද තුලත්, ඒ වගේම සතර සම්‍යක්ප්‍රදාන තුලත් තිබ්බා. දැන් මෙතනක් තියෙනවා. ඒතර අමතර කාරණා දෙකයි තියෙන්නේ. ඔන්න පංච ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්මයක් විදියට අරමුණු කරන ධර්මයක් විදියට ඔන්න පංච ඉන්ද්‍රිය බෝධිපාක්ෂික ධර්මය. ඊළඟට පංච බල ධර්මයක් විදියටත් කියනවා. ආයි බල ධර්ම විදියට කියන්නේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. එතකොට එතනත් ශ්‍රද්ධාව තියෙනවා. එතකොට එතනත් වීර්යය තියෙනවා. අතන තිබිච්ච වීර්යය. ඊළඟට එතනත් සතිය තියෙනවා. ඔන්න සතර සතිපට්ඨානය වගේම. එතනත් සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. එතනත් තියෙන විදර්ශනා සමාධියක්. ඒක මේ චිත්ත ඒකාග්‍රතාවයකින් කියන සමාධියක් ගැන නෙවෙයි මෙතන තියෙන්නේ. ඔන්න ඒ වගේම ඊළඟට තියෙන විශේෂ දේ දැන් පංච ඉන්ද්‍රිය, පංච බල. ඒකත් බෝධිපාක්ෂික ධර්ම. ඊළඟට තියෙනවා සප්ත බොජ්ජංග කියලා විශේෂ කාරණා ටිකක්.
එතකොට මේ සප්ත බොජ්ජංග කියන්නේ ඒ වචන තේරුමත් බෝධිඅංග. බෝධියට උපකාර වන අංග. අවබෝධයට උපකාර වන අංග. එතකොට මේ සප්ත බොජ්ජංග පිළිබඳව සති, ධම්මවිචය, වීරය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. සති, ධම්මවිචය, වීරය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. දැන් බලන්න සප්ත බොජ්ජංග බෝධියට අවබෝධයට උපකාර වන අංග ටික තුල තියෙන්නත් ඒවා. ඔන්න සති. දැන් මේ සතර සතිපට්ඨානෙත් ඒක තිබ්බා. ඊට පස්සෙත් තිබ්බා. දැන් සති ධම්මවිචය ඒ සතියෙන් යුක්ත මේ ධර්මයේ විමසන එක. සති ධම්මවිචය වීරය. දැන් මම ආයත් වීරය තියෙනවා. අර සතර ඉර්තිපාදවල තිබ්බ සතර සම්බප්පදානවල තිබ්බ මේ වීරය ආයත් මෙතනක් තියෙනවා. සති ධම්මවිචය වීරය ප්‍රීති මේ විදියට වීරයේ මේ දහම් විමසීම තුළ ඇතිවන ලෝකෝත්තර මට්ටමේ ප්‍රීතියයි මෙතන සඳහන් කරන්නේ. ඊළඟට පස්සද්ධි ඒ සිතේ කයේ සැහැල්ලු බව, ඊළඟට සමාධිය මෙතනත් ආය ලෝකෝත්තර මට්ටමේ සමාධියක් ගැන කතා කරනවා. ඊළඟට උපේක්ෂාව මේ ස්වභාවය තුළ ඇති කරගන්න උපේක්ෂාව තුළ. එතකොට අමතර ඒවා කීපයයි තියෙන්නේ. මේ ඔස්සේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙනකොට ඔන්න ඊට පස්සේ ආයෙත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල අවසානයේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් නිවන උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වැඩෙන්න ඕනේ. එතකොට ඒ වෙනුවෙන් අපි ඔය කියන මහා අගෝචර වූ සීමාවන් හොයාගෙන යන්න ඕනේද මේ බෝධිපාක්ෂික ධර්ම ටික ඔස්සේ නේද මෙතෙන්ට එන්න ඕනේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය බැලුවත් සම්මා දිට්ඨි ඊළඟට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍යම කාරණාවක්. එතකොට සම්මා සංකප්ප, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන, නෙක්ඛම්ම සංකල්පන ආදී විදිහට. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ඒ පිළිබඳව ඔබ දන්නවා සම්මා වාචා කියන්නේ. එතකොට Tamanගේ වචනය පිළිබඳව ඇති කරගන්න අවබෝධයෙන් ඇති කරගත්ත හික්මීම, සම්මා කම්මන්ත, ඊළඟට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ කම්මන්ත ආජීව දෙකෙන්ම පාණඝාතය, අදත්තා දාණය, කාමිතාචාරය වගේ කයෙන් සිදුවන අකුසල ස්වභාවයෙන් වෙන් වෙමින්, ඒ වගේම ආජීවයේ තුල ජීවත් වීම උදෙසා අද කාලේ වෙන දැන් මේ කොරෝනා වසංගතයටත් නැවත සමහර වෙලාවට විකෘති ප්‍රභේද හද බෙහෙත් ටික විකුණන්න කටයුතු කරනවාදෝ කියලා හිතනවනේ. ඔන්න මිච්ඡා ජීවේ. සත්තු මරලා විකුණනවා, අවියාවුද විකුණනවා, ජීවාවි විකුණනවා. ගම්වල මොනතරම් නීති විරෝධී ජීවනෝපායන් වල නිරත වෙනවද? මොන ආගමකින් අනුමත කරලා තිබුණත් ජීවත් වෙන්න හෝ කියලා බඩගින්න නිවා ගන්න හෝ කියලා සතුන් මරනවා නම්, ප්‍රාණඝාතය කරනවා නම් එතන තියෙන මිච්ඡා ජීවය. ඒක කොයි ආගමෙන් මොන ශාස්ත්‍රූවරයා අනුමත කළාද නැද්ද කියන එක මත මෙතන සිද්ධ වෙන්න ඕනේ අකුසලය හෝ මිච්ඡාවෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා ඊළඟට ආයත් මෙතන සම්මා ආජීව, සම්මා වායාම, ආයතර වීර්ය ගැන මෙතන ආයත් කතා කරනවා. සම්මා වායාම. ඊළඟට සම්මා සතිය ආයත් මෙතන තියෙනවා. ආයතර සතර සතිපට්ඨානය තියෙනවා. ඊළඟට සම්මා සමාධිය ආයත් තියෙනවා මෙතන. මෙතනත් සමාධිය තියෙනවා. ඒ පළවෙනි දෙවන තුන්වෙනි හතරවෙනි ධ්‍යාන අතර පිළිබඳව. එතන මේ විදිහට මේ බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා කිව්වට බලනකොට හරියටම ඇත්තටම තියෙන්නේ 5ක් 6ක්. එතන අමුතුවෙන් මෙතන 37ක් වඩන්න දෙයක් නැහැ. මේ එකක් වැඩද්දි මේ සියල්ලම වැඩෙන විදිහටයි මේ සැකසීලා තියෙන්නේ. ඒ නිසා ඔබය ලොකුවට නොහිතුවට චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක පිරිසිඳ දැක සමුදය ප්‍රහාණය කර නිරෝධය සාක්ෂාත් කර මාර්ගය වඩන්න නම් එතකොට ඒ උදෙසා ඔබ හැබෑවටම දුක තියෙන්නේ කොතනද කියලා තේරුම් ගන්න. ඒ දුක දකින්න වෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා තේරුම් ගන්න. ඒ පංච උපාදානස්කන්ධය නැමැති
දුක නැත්තම් පංච උපාදානස්කන්ධය නැමැති ලෝකය දුකක් උනේ අනිත්‍ය නිසා. එය අනිත්‍ය වෙන්නේ කෙසේද? උදයව්වේ නිසා. හේතු සකස් වෙනකොට සකස් වෙන නිසා. සකස් වෙන හේතු නිරෝධ වෙනකොට ඵලයක් නිරෝධ වෙන නිසා. හේතු සම්පාදනයෙන් ඵල සම්පාදනය වෙන නිසා. හේතු සම්පාදනය වල තනම නිරුද්ධ වෙන නිසා. හේතු නිරුද්ධ වෙනකොටම ඵලත් නිරුද්ධ වෙන නිසා. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. යද නිච්ඡත්තං දුක්ඛං. යමක් අනිච්ච නම් ඒ අනිච්ච දේ දුකයි. යත් දුක්ඛං තදනත්තා. යමක් දුකදය අනත්තයි. ඒ දුක් වූ දෙයක් මම කියලා මගේ කියලා මට ඕන විදිහට තියාගන්න කියලා එහෙම අමුතු විදිහේ බැඳීමක් ඇති කරගන්න පුළුවන් දෙයක්, තමන්ගේ කරගන්න දෙයක්, තමන්ගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා එවැනි ස්වභාවයේ වෙච්ච දෙයක් පිළිබඳව ඒ හැබෑවටම මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මේ යථාර්ථය දැනගෙන, තහවුරු කරගෙන, දැකගෙන ඒ යථාර්ථයේ දිගින් දිගට අනිච්ච විදියට වඩන්න ඔන්න එතන සතර සතිපට්ඨානය වැඩෙනවා. දැන් එයා දිගට සිහිය පවත්වනවා. සිහිය පවත්වනකොට මේ කය පිළිබඳව තිබිච්ච දැනීම ලෙහිලා යනවා. ඊළඟට එයා මේ පංච උපාදානස්කන්ධයත් එක්ක සැකසෙන වේදනාව පිළිබඳව යථාර්ථය දකිනවා. ඊළඟ පංච උපාදානස්කන්ධයත් එක්ක බැඳිච්ච මේ සිතේ ස්වභාවය පිළිබඳ අනිත්‍ය ස්වභාවයත් එක්ක යථාර්ථය දකිනවා. ඊළඟට මේ පංච උපාදානස්කන්ධය ලෝකයේ පිළිබඳ ධම්මානුපස්සනාවක් විදිහට යථාර්ථය දකිනවා. ඔන්න එකම භාවනාවක්. ඊළඟට මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය දැක යනකොට ඔන්න ඡන්දයක් ඇති වෙනවා මේ යථාර්ථයම දකින්න. ඊළඟට චිත්තයක් ඇති වෙනවා ඒ වෙනුවෙන්ම. ඊළඟට වීරයක් ඇති වෙනවා මේ නැවත කර යුතුයි කියලා. ඊළඟට ඒයම විමසනවා අනිච්චයි මේ අනිච්ච ස්වභාවයම යෝනිසෝ මනසිකාරය කරනවා. ඒ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කරගෙන තමගේ ජීවිත පැවැත්ම තුළින්ම මේක දකිනවා. සකසෙන හටගන්න ඒ මොහොතේම දකිනවා. දැන් ඔන්න සතර ඉද්ධිපාදත් වැඩෙනවා. දැන් ඔන්න මේ විදිහට පංච උපාදානස්කන්ධය අනිච්ච දැක ඉන්නකොට එයා සතර සම්‍යක් ප්‍රධාන වැඩෙනවා. එතකොට මේ විදිහට දැක ඉන්නද්දී එයාට ඇලෙන්න ගැටෙන දෙයක් නැතුව යනවා. එයා සැකසෙන කාමී ආස්වාදී ආදීනවත් දකින්නේ. ඔන්න එයා තුල දැන් කුසල ස්වභාවයන් උපදිනවා. කුසල ස්වභාවය උපදිනකොට මේ අනිච්ච දකින්න හටගන්න ලෝකෝත්තර කුසල් එයා තව තවත් උපදවනවා. ඒ වගේම අනිච්ච දකින්න වීරය කරනකොට නූපන් කුසල් උපදිනවා. ඒ වගේම හැම වෙලාවකම එයාගේ සිහිය ලෙහිලා යන්න හැදෙන හැම වෙලාවකම අකුසලයට ඉඩ දෙන්න නොදී හැම වෙලාවකම අකුසලයට බාධා කරන්න එයා දක්ෂ වෙනවා. ඒ වගේම අකුසල හටගත්තොත් ඒ හටගන්න මොහොතේම මේ අනිච්ච දැකලා මේ ස්කන්ධයක් හටගත්තේ ඒක අනිච්චයි කියලා දැකලා ඒ හටගත් අකුසලයේ එතනින්ම ප්‍රහාණය කරනවා. ඔතන සතර සම්‍යක් ප්‍රදාන වැඩෙනවා. ඊළඟට එයා තුල ඉන්ද්‍රිය ධර්මයක් විදියට මේක වැඩෙනවා. ඒ පංච ඉන්ද්‍රිය විදියට වැඩනවා. දැන් මේ ඔස්සේ මේ ලෝකේ යථාර්ථය දකින්න දැන් ලෝකේ දුකයිම කියන එක යාට තේරෙනවා. ඒ නිසා යා නිවරම අරමුණු කරගෙන මේක අනිත්‍ය දැක ඉස්සරහට යනවා. ඔන්න එතකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ඊළඟට ශ්‍රද්ධාව ඇති වෙන්න තව තවත් එයාගේ වීරිය දියුණු වෙනවා. ශ්‍රද්ධාවත් උදව් කරගෙන මේ වීරිය දියුණු වෙනවා. හොඳ වීරියකින් මේ යථාර්ථය දකිනවා. ඊළඟට මේ වීරිය මේ විදිහට පවස්සද්දී එයා තුළ හොඳට සිහිය පිහිටවනවා. තව තවත් දැන් සිහිය එයාගේ දියුණු වෙනවා. එයාට තව තවත් මේ භාවනාව කරන්න පහසු වෙනවා. එතකොට හොඳට සතිය පවතිද්දී ඒ ඔස්සේ එයාගේ හිත ලෝකෝත්තර අරමුණු තුල මේ විදර්ශනා අරමුණු තුල මේ ස්කන්ධයන්ගේ යථාර්ථය දැකීමේ අනිච්ච දැකීමේ ස්වභාවය තුල එයාගේ හිත සමාධිගත වෙනවා. ඒක ලෝකෝත්තර සමාධියක්. ඒක ලෞකික සමාධියක් නෙමෙයි. ලෝකයට අයිති එකක් නෙමෙයි. ඒ ලෝකෝත්තර සමාධිය තුළ ඉඳගෙන මෙයාගේ දැන් ප්‍රඥාව වැඩෙනවා. මෙයා යථාර්ථය දකිනවා. යථාර්ථය දන්නවා. යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරනවා. ලෝකය දුකක්ම බව තේරෙනවා.
දුකක්ම බව තේරෙනකොට ඒ දුකක් සහිත ලෝකේ හටගන්නේ තණ්හාව නිසා කියලා මෙයාට තේරෙනවා. ඒ නිසා මේ දුක හටගන්නේ තණ්හාව නිසා නම් තණ්හාව ප්‍රහාණය කළ යුතුයි කියලා තේරෙනවා. ඒ නිසා එයා තණ්හාව ප්‍රහාණය කරනවා. තණ්හාව ප්‍රහාණය කරනකොට එයා නිවන සාක්ෂාත් වෙනවා. දැන් ඔන්න එයා නිවන් රස විඳිනවා. දැන් එයා නිවන් සුව විඳිනවා. දැන් එයා නිවනේ රස විඳින නිර්වාණයේ පාරාදීසය තුල ඒ අත්දැකීම බෙදා ගන්නවා. ඒ තුල නිවන් සුව විඳිමින් මහා සරසිල්ලක එයා ජීවත් වෙනවා. එතකොට එයා ඒ නිවන් සුව විඳිමින් ඒ අත්දැකීම ලබන්නේ එයා තුල ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන ගමනේදී ක්‍රමානුකූලව මේ ඔස්සේ ආරෂ්ඨාංගික මාර්ගයත් වැඩෙනවා. දැන් ඒ ඔස්සේ ඊට පස්සේ පංච බලයක් විදියටත් පංච ඉන්ද්‍රිය විතරනේ පංච බලයක් විදියට මේ විදියටම ශ්‍රද්ධාවත් වීරියත් සතියත් සමාධියත් ප්‍රඥාවත් වැඩෙනවා. ඒත් එක්කම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල විශේෂම සප්ත බොජ්ජංගත් වැඩෙනවා. ඒතර සප්ත බොජ්ජංග වලට මෙතනත් එයාගේ සිහිය හොදට පවත්වන මේ ස්කන්ධයන්ගේ යථාර්ථය පිළිබඳව අනිත්‍ය ස්වභාවය පිළිබඳව ඊළඟට ඒ අනිත්‍ය ස්වභාවය තුළ මේ ධම්මවිචය මේ යථාර්ථ ධර්මයේ විමසනවා. එයා ස්කන්ධය මෙහෙම එකක් ස්කන්ධය හේතුන්ගෙන් හටගන්නේ හේතු නිසා තමයි මේ ස්කන්ධය සකස් වුනේ හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන ස්කන්ධයන් නිරුද්ධ වෙනවා එතකොට මේක අනිත්‍යයි මේක අනිත්‍ය උනේ පටිච්චසමුප්පන්න වූ නිසා ස්කන්ධය සකසෙන්නේ මේ විදියට එය චක්කුච්ච පටිච්ච අසත් රූපයත් කනත් ශබ්දයත් දිවත් රසයත් කයත් පහසත් නාසයත් ගන්ධයත් ආදී විදියටයි මේක සැකසෙන්නේ ඒ ආයතන ඒ අරමුණු ඒතන ජනිත වෙන දේවල් මේවා පස්යෙන් තමයි ගොඩ නැගුණේ පස්සෙත් එතන සමුදේ වෙන දෙයක් අදාළ විඥාණයත් එතන සමුදේ වෙන දෙයක් මේ විදිහට මේ සිදුවන සිද්ධිය පිළිබඳවත් එයා හොඳ අවබෝධයටපත් වෙනවා එයා ධම්මය පිළිබඳව විමසීමටපත් වෙනවා ඒතකොට ඒකට හොඳ වීරයකුත් ඇති කරගන්න හොඳ වීරකෙන් තමයි මේ ඇතිවන අවබෝධයත් එක්ක විමසන්නේ ඒ වීරයෙන් මේක විමසනකොට ඇතිවන සිහියත් එක්ක මෙයාට හොඳ ප්‍රීතියක් ඇති වෙන ලෝකෝත්තර ප්‍රීතියක් බුදුවරුන්ට ඇති වෙන ප්‍රීතියක් ආර්යයන්ට ඇති වෙන ප්‍රීතියක් ඒ ප්‍රීතිය ඔස්සේ සිතත් සැහැල්ලු වෙනවා කයත් සැහැල්ලු වෙනවා ඒ සිතේ කයේ සැහැල්ලු බවත් එක හොඳට සමාධිමත් සිතත් හැදෙනවා ඒ සමාධිමත් සිත තුළ ලෝකෝත්තර මට්ටමේ උපේක්ෂකර ස්වභාවයක් ඇති වෙනවා මේක ලෝකෝත්තර මට්ටමේ උපේක්ෂකර ස්වභාවයක් ලෞකික උපේක්ෂාවක් නෙමෙයි උපේක්ෂා තුනක් තියෙනවා ඒ තුනෙන් මේ මොහොතේ ඇති වෙන්නේ ලෝකෝත්තර උපේක්ෂාවක් මෙන්න මේ ඔස්සේ දිගින් දිගට බෝධිපාක්ෂික ධර්ම වැඩෙනගෙන එයා ආරෂ්ඨාංගික මාර්ගයත් ඒ ඔස්සේම වැඩෙනවා එතකොට මේ එකම කාරණාව තුළ ආරෂ්ඨාංගික මාර්ගයත් වෙනවා එතකොට සම්මා දිට්ඨිය බෝධිපාක්ෂික ධර්මයක් වෙනුවෙන් නිවන උදෙසා වඩන්න ඕන කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය තුල. එතකොට සත්පුරුෂයෙක්ගෙන් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන තුලමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. එතකොට ඒ නිසා තමයි සම්මා දිට්ඨිය බෝධිපාක්ෂික ධර්මයක් වෙන්නේ. එතකොට ධර්ම සත්පුරුෂ ඇතුලේ සද්ධර්ම ශ්‍රවණය කළා සම්මාදිට්ඨිය ඇති කරගත්ත සම්මාදිට්ඨිය තුල ඉඳගෙන මේ බෝධිපාක්ෂික ධර්ම වඩද්දි තමයි එතනින් එහාට සකදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට සමීප වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ විදිහට සම්මාදිට්ඨියේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයෙන් කාමයෙන් වෙන් වෙලා නෙක්ඛම්මයට ඇල්මැති වෙලා ඒ ඔස්සේ තව තවත් මේක දියුණු කරගෙන ඉන්ද්‍රිය සංවර කරගෙන යහපත් සීලයක සමාධියක ප්‍රඥාවක එක මොහොතක ගොඩනැගෙන ස්වභාවයක් තුල ටිකෙන් ටික සම්මා සතිය සම්මා සමාධිය මේකේන සම්මා ඥාන සම්මා විමුක්ති කියන தත්ත්වයටපත් වෙනවා ආරෂ්ඨාංගික මාර්ගයත් වඩලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනකොට මේ එකම කාරණාවක් තුල සම්මා ඥාන සම්මා විමුක්ති කියන ස්වභාවය තුල ඒ ආකාරයෙන් ලෝකයේම දුකයි ලෝකෝත්තර සපයි මුළු ලෝකෙම අනිත්‍යයි කියන ස්වභාවය තුල යාට ඥානයක් ඇති වෙනවා ඒ ඥානය තුල ඒ සත්‍ය අවබෝධය තුල සම්මා විමුක්තිය කියන ස්වභාවයටපත් වෙලා එයා සසර ගමනින් නිදහස් වෙනවා දුකෙන් නිදහස් වෙනවා ලෝකයෙන් නිදහස් වෙනවා සත්‍ය දර්ශනයටපත් වෙනවා
බුදුරජාණන් වහන්සේගේ මහා ගැඹුරු අවබෝධය විමසන්නට සුදුස්සෙක් වෙනවා. ඔන්න පින්වතුනි දැන් මුලින් එපා කියපු දේ දැන් කරන්න. ඔන්න ඒ කතකිච්ච පුජ්‍යලයක් බවට පත් වෙච්ච ඔබට පුළුවන් වෙනවා දැන් අර ගැඹුරු වූ ගහම්බීර වූ මහ පොළොව වගේ පළල් මහ සයුර වගේ ගැඹුරු ඒ ගහම්බීර වූ විවිධාකාර ආයතන විවිධාකාර විදිහට බෙද බෙදා කොටස් කර කරගෙන කුසල විභාග අකුසල විභාග චිත්ත චෛතසික විභාග ඒ වගේම චිත්තක්ෂර පිළිබඳව විග්‍රහයන් ආදී විදියට නාම රූප විග්‍රහයන් ඒ ආදී විවිධ වූ විග්‍රහයන් හොඳට කරගෙන තමන්ට තවත් මහා ප්‍රඥාවේ ගැඹුර දක්වාම මේ අවබෝධය පුළුල්ව අවබෝධයක් බවට ඒ මට්ටමේදීපත් වෙනවා. ඒතර ඒ මට්ටමත් හැබැයි ශාස්ත්‍රවරයාගේ පුණ්‍ය ශක්තියත් එක්ක ඇතිවිච්ච ප්‍රඥාවේ ස්වභාවයට සාපේක්ෂවයි අරහතුන් වහන්සේලාට ඒ අවබෝධය ඇති වෙන්නේ. ඒ නිසා කොහොම වුණත් ඔබට දිවන් දකින්න ඔබට චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන தත්වෙටපත් වෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හොඳටම ප්‍රමාණවත් කියන කාරණාව සිහිපත් කරමින් චතුරාර්ය සත්‍යයත් පටිච්චසමුප්පාදයත් ත්‍රිලක්ෂණයත් සහිතව ඒ ඔස්සේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඔබ වැඩුවොත් ඔබ ආර්ය භූමිය තුල පිළිසිඳ ගන්නවාමයි ඔබ අසරණව මියදෙන්න ඔබට ගෝචර සීමාවක් තුල ඔබ ධර්ම මාර්ගය තුල හික්මෙන්න ඔබ අගෝචර සීමාවක් තුල දුක් විඳලා අහිංසකව අසරණව ලෝකයේ තුල මැරෙනවට වඩා ගෝචර සීමාවක් තුල හික්මිලා ඔබ නිවන් දකින්න ලෝකයා ඔබට ඕනතරම් දොස් කියාවි බණීවි අනේ යා අර ධර්ම ඉගෙන ගන්නෙත් නෑ ගැඹුරු දහම ඉගෙන ගන්නෙත් නෑ ඒවා ඕන් නැතේ කියනවා ඒවාට කැමැත්තක් නෑ හැබැයි ඒවාට සුදුසු දවසක් ඒවි එදා වෙනකන් ඔබ එක දෙකට යනකම් ඔබ එකේ ඉඳගෙන එකේ පන්තියට අවශ්‍ය ටික හරියටම කළොත් ඔබට එකේ පන්තිය හොඳටම පාස් වෙන්න පුළුවන් වෙයි. ඒ නිසා එවැනි ස්වභාවයකින් ලෝකෙන් එතරව ලෝකෝත්තර සුවය සාක්ෂාත් කරගන්න පින් ඇති ඔබ හැමදෙනාටම මේ උතුම් සිරිසදහම් දේශනය එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිර්වාදනය කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු ත්වං සදාති. දස බල බුදුන්නම් සෙල් මුදුනතින් වතු නිවන්නම් මහා සමුදුර කෙලවර කොට ඇති දසතින් අරියටගි මග සිහිලින් සිහිල් ඌ නිති සුවදෙන ජින වදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනහා සාදු සාදු සාදු. දේශක්ඛයෝ නිපාදං